සුබ දවසක් ඔබ සැමට. අද අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ භාගාශ්‍රිත ගැටලු විසඳීම සම්බන්ධවයි. ඔබ දන්නවා නව නිර්දේශය තුල 2016 2017 18 19 20 ආදී වර්ෂවලදී ඔබට එක පත්‍රයේ B කොටසේදී භාගාශ්‍රිත ගැටලුවක් විසඳීමෙන් ලකුණු 10ක් රැස් කර ගැනීමේ හැකියාව පවතිනවා. එම ලකුණු 10 රැස් කර ගැනීම සඳහා භාගාශ්‍රිත ගැටලු විසඳීම අනිවාර්ය වෙනවා. දැන් අපි භාගාශ්‍රිත ගැටලුවක් විසඳන්නේ කොහොමද යන්න උදාහරණ ලෙස පහුගිය ප්‍රශ්න පත්‍ර යොදා ගැනීමෙන් සාකච්ඡා කරමු. ප්‍රථමයෙන්ම මම 2016 වර්ෂයේ එක පත්‍රයේ B කොටසේ පළමු ගාන ප්‍රශ්නය වෙත යොමු වෙනවා. කිස්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාග කළේය. ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9/2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2/1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගැනීම. කිස්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානට මුදල් පරිත්‍යාග කළේය. ඔහු පරිත්‍යාග කර මුළු මුදලින් 9/2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2/1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගැනුණි. පළමු ප්‍රශ්නය ලෙස ඔබට ලැබෙන්නේ මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගන්නේදයි සොයන්න. දැන් ඔබ මෙහිදී පළමුව 9/2ක මුදලක් සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද 2/1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද ලෙස ප්‍රකාශ කිරීමේදී ද ලෙස හෝ සහ ලෙස ප්‍රකාශ කිරීමේදී පළමුව ඒ සඳහා වැය කළ මුළු කොටස සොයා ගැනීම සඳහා මෙම භාග දෙක එකතු කළ යුතු වෙනවා. පළමු ප්‍රශ්නයට පිළිතුරු ලෙස සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගන්නු මුළු කොටස ලබා ගැනීම සඳහා 9/2 එකතු කිරීම 2/1 9/2ට 2/1 එකතු කළ යුතු වෙනවා. දැන් භාග එකතු කිරීමේදී 9ට සහ 2ට කුඩා පුදුනාකාර ලෙස 18 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 18 බෙදීම 9 2යි දෙවරක් 2 4යි එකතු කිරීම 18 බෙදීම 2 9යි 9 වරක් 1 9යි 4 එකතු කිරීම 9 13 18න් 13යි. පළමු ප්‍රශ්නය සංගීත භාණ්ඩ මිලදී ගැනීම සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගන්න කොටස මුළු මුදලින් කවර භාගයක්ද ඔබට ලැබෙනවා 18න් 13යි. දැන් ඔබ සංගීත භාණ්ඩ මිලදී ගැනීම සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කළ මුළු මුදලින් 18න් 13ක් වැය කරනවා. එහෙනම් ඔබට පරිත්‍යාග කළ මුළු මුදලින් ඉතිරි කොටස ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එක අඩු කිරීම 18න් 13 මගින් එක අඩු කිරීම 18න් 13 මගින් දැනට ඉතිරි කොටස ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පිළිතුර 18න් 5යි. 18න් අඩු කරනවා 18න් 13 අපිට ලැබෙනවා 18න් 5. මේ ළඟට ඉතිරි වූ මුදලින් 5/1ක් පුස්තකාලයේ පොත් මිලදී ගැනීම සඳහා යොදා ගැනීම. දැන් ඔබ දන්නවා ක්‍රීඩා භාණ්ඩ සහ සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන කොටස 18න් 13යි. එම වැය කිරීමෙන් පසු ඉතිරි වෙන කොටස 18න් 5යි. ඒ ඉතිරි වන්නා වූ කොටසින් 5/1ක් පුස්තකාලයේ පොත් මිලදී ගැනීම සඳහා වැය කරනවා. මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම සඳහා වැය කරන්නේදයි සොයන්න. ඉතිරි කොටස 18න් 5යි. 18න් 5 ඉතිරියෙන් 5/1ක් සෑම අවස්ථාවකදීම ඉතිරියෙන් ලෙස ප්‍රකාශ වීමේදී ඉතිරි භාගය ඒ කියන්නා වූ භාගයෙන් ගුණ කළ යුතුයි. ඉතිරි භාගය 18න් 5යි. 5/1ක් ඉතිරියෙන් 5/1ක් 18න් 5 ගුණ කිරීම 5/1 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි 18න් 1යි. පුස්තකාලයේ පොත් මිලදී ගැනීම සඳහා වැය කරන කොටස ලෙස ඔබට ලැබෙනවා 18න් 1. දැන් ඔබ දන්නවා පරිත්‍යාග කළ මුළු මුදලින් පළමුව 18න් 13ක් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා දෙවනුව 18න් 1ක් පුස්තකාලයේ පොත් පරිත්‍යාග කිරීම සඳහා යොදා ගන්නවා. දැන් අපි ඊළඟට දැනට වියදම් කරන ලද මුළු කොටස ලබා ගැනීම සඳහා මුලින් වියදම් කරන ලද 18න් 13ට මුලින් වියදම් කරන ලද 18න් 13ට දෙවනුව වියදම් කරන ලද 18න් 1 එකතු කරනවා. අපට ලැබෙනවා 18න් 14යි. 18න් 14යි.
ඔබට අවශ්‍ය නම් මේක සරල භාගයක් ලෙස ලියා දැක්විය හැකි. සුළු කිරීමේ පහසුව පිණිස 18න් 14 යොදා ගැනීම වඩාත් පහසුයි. පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථාන පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණි. පොත් මිලදී ගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථාන පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණි. මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගැනුණේ දැයි සොයන්න. දැන් ඔබ දන්නවා 18න් 14ක් දැනට වියදම් කරන කොටස ලෙස සඳහන්. පරිත්‍යාග කරන මුළු කොටස 18න් 18යි. 18න් 14 අඩු කිරීමේදී ඉතිරි කොටස ඔබට ලැබෙනවා එක අඩු කිරීම 18න් 14 සමානයි 18න් 4යි. ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සඳහා යොදා ගන්න කොටස ඉතිරි කොටස එනම් 18න් 4යි. අවසාන කොටස පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල 20000ක් නම් කිස්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල දැන් ඔබ දන්නවා පිළිසකර කිරීම සඳහා යොදා ගන්න භාගය 18න් 4යි. එම මුදල සමානයි රුපියල් 20000යි. 18න් 4 සමානයි රුපියල් 20000යි. 18න් 4 සමානයි රුපියල් 20000යි නම් 18න් 1 සමානයි 20000 බෙදීම 4 රුපියල් 5000යි. පරිත්‍යාග කරන ලද මුළු මුදලින් 18න් 1ක් සමානයි රුපියල් 5000යි. පරිත්‍යාග කර මුළු මුදල ලබා ගැනීම සඳහා අපි දැන් 18න් 1ක් සමානයි රුපියල් 5000යි. පරිත්‍යාග කළ මුළු මුදල ලබා ගැනීම සඳහා රුපියල් 5000 ගුණ කරනවා. 5000 ගුණ කිරීම 18 රුපියල් 90000යි. පරිත්‍යාග කළ මුළු මුදල අපට ලැබෙනවා රුපියල් 90000යි. භාගාස්ත ගැටලුවක් විසඳීමේදී පළමුව ද ලෙස සඳහන් කිරීමේදී එම භාග දෙක එකතු කිරීමෙන්ද අනතුරුව ඉතිරියෙන් යන්න සඳහන් කිරීමේදී ඉතිරි කොටසින් ඒ කින භාගයේ ගුණ කිරීමෙන්ද ඊළඟ අවස්ථාව සඳහා පිළිතුර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟ උදාහරණ ලෙස 2017 එක පත්‍රයේ B කොටස පළමු ගාන නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තර ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කරේ. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තර ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කරේ. දැන් ඔබ දන්නවා සහ යන්න සඳහන් වෙලා තිබෙනවා. පළමු කොටස ගෙවත්තර ජලය දැමීමට සහ නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්ද? ටැංකියේ ජලයෙන් 10න් එකක් ගෙවත්තර ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කරේ. එහෙනම් මෙහිදී පිළිතුර ලබා ගැනීම සඳහා අපි මොකද්ද කරන්නේ? 10න් එකට එකතු කරනවා 4න් එක. 10න් එක එකතු කිරීම 4න් එකයි. 10ට සහ 4ට කුඩා පුදුන ආකාරයේ 20 20 බෙදීම 10 2යි දෙවරක් එක 2යි එකතු කිරීම 20 බෙදීම 4 5යි පස්වරක් එක 5යි. නෑමට සහ ගෙවත්තර දැමීමට භාවිතා කරන මුළු කොටස 20න් 7යි. ටැංකියේ ඇති සම්පූර්ණ ජල ප්‍රමාණයෙන් දැනට අපි ප්‍රයෝජනට ගෙන ඇති මුළු කොටස 20න් 7යි. දැන් ඔබ දන්නවා පාවිච්චි කරන ලද කොටස 20න් 7 නම් දැනට ඉතිරිව ඇති කොටස 20න් 7 අඩු කරාම අපිට ලැබෙනවා 20න් 13යි. දැනට ඉතිරි කොටස ගෙවත්තර දැමීමෙන් සහ නෑමට භාවිතා කිරීමෙන් පසු ඉතිරි කොටස 20න් 13යි. ටැංකියේ ඉතිරි වන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කරේ. ටැංකියේ ඉතිරිව ඇති ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කරේ. දෙවන කොටස ඇඳුම් සේදීමට භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක්ද? දැනට ඉතිරිව පවතින කොටස 20න් 13යි. ඉතිරියෙන් අල්නයන සඳහන් ගුණ කිරීමක් කරනවා. ඉතිරියෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කරනවා. ඇඳුම් සේදීමට භාවිතා කරන කොටස ලබා ගැනීම සඳහා ඉතිරි 20න් 13 ගුණ කරනවා. 13න් 4න් 13න් 4න් 13ට 13 ඒවා එකයි 13ට 13 ඒවා එකයි අපිට ලැබෙනවා 20න් 4යි. තවදට සුළු කිරීමේ හැකියාව පවතිනවා 20න් 4 5න් 1 ලෙස. නමුත් ගාන සුළු කිරීම පහසු වීම සඳහා අප
මේ ආකාරයෙන් පවත්වාගෙන යනවා 24. දැන් ටැංකිය ඇති ජලයෙන් පළමුව භාවිතයට ගන්නවා 27ක්. දෙවනුව භාවිතයට ගන්නවා 24ක්. එහෙනම් දැනට භාවිතා කර ඇති මුළු කොටස ලබා ගැනීම සඳහා පළමුව භාවිතා කරන ලද 27ට දෙවනුව භාවිතා කරන ලද 24 එකතු කරනවා අපිට ලැබෙනවා 20න් 7යි 4යි 11යි හරය සමානයි 9 එකතු කිරීමේ හැකියාව පවතිනවා 20න් 11යි. දැනට භාවිතා කරන ලද මුළු කොටස 20න් 11යි. තුන්වන ප්‍රශ්නයේ ලෙස අපිට ලැබෙනවා දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න. දැනට භාවිතා කරන ලද මුළු කොටස 20න් 11 නම් එකෙන් අඩු කරනවා 20න් 11 නැත්නම් 20න් 20න් අඩු කරනවා 20න් 11 එෙහිදී අපිට ලැබෙනවා ඉතිරිව ඇති කොටස 20න් 9යි. ඉතිරිව ඇති කොටස 20න් 9යි. තුන්වන ප්‍රශ්නය දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න. ජලයෙන් පිරී ඇති දැනට ජලයෙන් පිරී ඇති කොටස 20න් 9යි. අවසාන ප්‍රශ්නය තවත් ජලය ලීටර 500ක් මුළු ටැංකිය අවශ්‍ය සඳහා භාවිතා කළ විට ටැංකියෙන් 4න් 1ක් ජලය පිරී පවතී. ටැංකියේ ධාරිතාව ලීටර වලින් සොයන්න. අවසාන වශයෙන් තවත් ජලය ලීටර 500ක් මුළු ටැංකිය අවශ්‍යතා සඳහා භාවිතා කළ විට අවසාන වශයෙන් ටැංකියේ ඉතිරිව පවතිනවා 20න් 9ක්. එයින් ලීටර 500ක් මුළු ටැංකිය අවශ්‍යතා සඳහා භාවිතා කරනවා. දැන් මෙතන භාගයක් විදිහට 20න් 9 සඳහන් මුළු ටැංකියේ අවශ්‍යතා සඳහා භාවිතා කරන කොටස පවතින්නේ ලීටර ප්‍රමාණයක් ලෙස. එම නිසා ඒ දෙක සුළු කිරීමේ හැකියාව අපිට පවතින්නේ නැහැ. මුළු ටැංකියේ අවශ්‍යතා සඳහා ලීටර 500ක් භාවිතා කළ විට ටැංකියෙන් 4න් 1ක් ජලයෙන් පිරී පවතී. ඔබ දන්නවා දැනට ඉතිරිව ඇති 20න් 9න් දැනට ඉතිරිව ඇති භාගය මුළු ටැංකියේ අවශ්‍යතා සඳහා භාවිතා කළ පසු ඉතිරි වී ඇති ටැංකියේ ඉතිරි වී ඇති භාගය අඩු කළ විට එනම් 4න් 1 අඩු කළ විට සමාන වෙනවා ලීටර 500ට මුළු ටැංකියේ අවශ්‍යතා සඳහා භාවිතා කළ ප්‍රමාණයට. 20න් 9 අඩු කිරීම 4න් 1 20ට 4ට කුඩා පුදුන ආකාරයේ 20 ගත්තා. 20 බෙදීම 20 1යි 1 වරක් 9 9 අඩු කිරීම 20 බෙදීම 4 5යි 5 වරක් 1 5 සමානයි ලීටර 500ට. 9 අඩු කිරීම පහ 20න් 4 සමානයි 500යි. 20න් 4 තවදුරටත් සුළු කිරීමේදී 5න් 1 සමානයි 500යි ලීටර. අවසාන ප්‍රශ්නය ටැංකියේ ධාරිතාව ලීටර වලින් සොයන්න. දැන් ඔබ දන්නවා 5න් 1ක් සමානයි ලීටර 500යි. ටැංකියේ මුළු ධාරිතාව සෙවීම සඳහා ලීටර 500 5න් ගුණ කළ යුතුයි. 5 ලීටර 500න් ගුණ කිරීමේදී අපට ලැබෙනවා 5 ගුණ කිරීම 500යි ලීටර සමානයි ලීටර 2500යි. ඊළඟට අපි 2018 එක පත්‍රයේ B කොටස පළවෙනි ගාන සඳහන් වෙන්නේ මෙහෙමයි. මිනිසෙක් තමා සතු මුදලින් 5න් 2ක් බිරිඳටද ඉතිරි මුදල පුතුන් තිදෙනාට සමසේ බෙදා දීමටද අදහස් කළේය. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් 1ක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. ඉතිරි වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. මිනිසෙක් තමා සතු මුදලින් 5න් 2ක් බිරිඳටද ඉතිරි මුදල පුතුන් තිදෙනාට සමසේ බෙදා දීමටද අදහස් කළේය. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් 1ක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. ඉතිරි වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. පළමු කොටස බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ කොටසක්ද? මිනිසා තමා සතු මුදලින් පළමුව 6න් 1ක් සහෝදරයාට දීමට අදහස් කරනවා. එහෙනම් ඔබ දන්නවා සහෝදරයාට දෙන කොටස 6න් 1යි. සහෝදරයාට දීමින් පසු ඉතිරි වන කොටස 6න් 5යි. සහෝදරයාට ලබා දෙන කොටස 6න් 1යි. සහෝදරයාට ලබා දීමෙන් පසු ඉතිරි වන කොටස 6න් 5යි. ඒ ඉතිරි වන්නා වූ 6න් 5න් අල්ලන්න එහිදී අප විසින් සිදු කළ යුත්තේ ඉතිරි කොටසෙන් 5න් 2ක් බිරිඳට ලබා දීම. ඉතිරි කොටස 6න් 5 ඉතිරියෙන් 5න් 2ක් බිරිඳට ලබා දෙනවා. බිරිඳට ලබා දෙන කොටස ලබා ගැනීම සඳහා 6න් 5 ගුණ කිරීම 5න් 2යි. 5ට 5 කැපෙනවා 6න් 2යි. මිනිසා තමා සතු මුදලින්
පළමුව 6න් එකක් සහෝදරයාට ලබා දෙනවා. ඉතිරියෙන් 5න් දෙකක් බිරිඳට ලබා දෙනවා. බිරිඳට ලබා දෙන කොටස ලබා ගැනීම සඳහා ඉතිරි 6න් 5 ගුණ කරනවා 5න් 2කින් අපට ලැබෙනවා 6න් 2 3න් 1 ලෙස සඳහන් කළ හැකි. දැන් ඔබ දන්නවා මිනිසා තමා සතු මුදලින් පළමුව 6න් එකක් සහෝදරයාට ලබා දෙනවා. දෙවනුව 6න් 2ක් බිරිඳට ලබා දෙනවා. දැන් අපි සහෝදරයාට සහ බිරිඳට ලබා දුන් මුළු කොටස ලබා ගත යුතුයි. සහෝදරයාට සහ බිරිඳට ලබා දුන් මුළු කොටස ලබා ගැනීම සඳහා සහෝදරයාට ලබා දෙන 6න් 1ට බිරිඳට ලබා දෙන 6න් 2 එකතු කරනවා. හරය සමානයි 6න් 1 එකතු කිරීම 2 3යි 6න් 3යි. දෙකෙන් එක ලෙස පිළිතුරු සැපිය හැකි. දෙවන කොටස සහෝදරයාට බිරිඳට දීමෙන් පසු ඔහුලගේ ඉතිරි වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද? සහෝදරයාට සහ බිරිඳට ලබා දෙන මුළු කොටස 6න් 3යි. සහෝදරයාට සහ බිරිඳට ලබා දීමෙන් පසු ඉතිරි වන මුළු කොටස ඉතිරි වන කොටස එකෙන් අඩු කරනවා 6න් 3 අපට ලැබෙනවා 6න් 3යි. ඉතිරි වන කොටස 6න් 3යි. අවසාන ප්‍රශ්නය පුතගුරු ලැබෙන මුදල ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000කින් අඩු විය මිනිසා ළඟ මුලින් තිබූ මුදල සොයන්න. දැන් ඔබ දන්නවා සහෝදරයාට සහ බිරිඳට 6න් 3ක් ලබා දීමෙන් අනතුරුව ඉතිරි 6න් 3ක් දැනට පවතිනවා. එම 6න් 3 දරුවන් තිදෙනා අතරේ සමසේ බෙදා දෙනවා. එක් දරුවෙකුට ලැබෙන කොටස හොයන්න මොකද්ද කරන්නේ? 6න් 3 බෙදනවා 3න්. 6න් 3 බෙදීම 3 පරස්පරය 3න් 1යි. 3ට 3 කැපෙනවා. දරුවෙකුට ලැබෙන කොටස 6න් 1යි. දරුවෙකුට ලැබෙන කොටස 6න් 1යි. සහෝදරයාට 6න් 1 කොටසක් ලබා දීමෙන් අනතුරුව බිරිඳට ලැබෙනවා 6න් 2 කොටසක්. සහෝදරයාට සහ බිරිඳට දෙදෙනාටම ලැබෙනවා 6න් 3ක්. අනතුරුව ඉතිරි වෙනවා 6න් 3ක්. ඒ ඉතිරි වෙන කොටස නැවත දරුවන් දෙදෙනා අතර සමසේ බෙදීමේදී එක් දරුවෙකුට ලැබෙනවා 6න් 1ක්. පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා දැන් ඔබ දන්නවා සහෝදරයාට ලබා දීමෙන් අනතුරුව පුතෙකුට ලැබෙනා වූ කොටස 6න් 1යි. සහෝදරයාට ලබා දීමට පෙර පරිදි බෙදා දෙනු ලබන්නේ නම් පුතෙකුට ලැබෙන කොටස ලබා ගත යුතුයි. එහිදී තමා සතු මුදලෙන් 5න් 2ක් බිරිඳට. එහිදී පළමුව බිරිඳට ලැබෙන කොටස 5න් 2යි. බිරිඳට ලබා දීමෙන් පසු ඉතිරි වෙන කොටස 5න් 3යි. එක් දරුවෙකුට ලැබෙන කොටස 5න් 3 බෙදීම නැවත 3යි. 5න් 3 ගුණ කිරීම 3න් 1යි. 3ට 3 කැපෙනවා 5න් 1යි. සහෝදරයාට ලබා නොදී පෙර පරිදි බෙදා දෙනු ලැබුවොත් පුතෙකුට ලැබෙන කොටස 5න් 1යි. සහෝදරයාට ලබා දීමෙන් පසු පුතෙකුට ලැබෙන කොටස 6න් 1යි. දැන් පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000කින් අඩු විය මිනිසා ළඟ මුලින් තිබූ මුදල සොයන්න. මෙහිදී පෙර පරිදි බෙදීමෙන් පුතෙකුට ලැබෙන 5න් 1 සහෝදරයාට ලබා දීමෙන් අනුව පුතෙකුට ලැබෙන 6න් 1 5න් 1කින් 6න් 1 අඩු කිරීමේදී වෙනස රුපියල් 40000යි. දැන් 5න් 1 අඩු කිරීම 6න් 1 කුඩා පුදුන ආකාරයේ 30යි. 30 බෙදීම 5 6යි 6 වරක් 1 6යි. 30 බෙදීම 6 5යි 5 වරක් 1 5යි සමානයි රුපියල් 40000යි. 6 අඩු කිරීම 5 1යි. 30න් 1 සමානයි රුපියල් 40000යි. මිනිසා ළඟ මුලින් තිබූ මුදල ලබා ගැනීම සඳහා 30න් 1 සමානයි 40000යි. මුළු මුදල ලබා ගැනීම සඳහා රුපියල් 40000 ගුණ කරනවා. අපි කීයෙන්ද 30න් අපිට ලැබෙනවා 40000 ගුණ කිරීම 30 බිංදු 5යි 1 2 3 4 5යි 4 වරක් 3 12යි රුපියල් 1,200,000යි. අවසාන උදාහරණ ලෙස 2019 එක පත්‍රයේ B කොටස පළමු ගාන කාණුවක මුළු දිගෙන් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. පළමු ප්‍රශ්නය පළමු දිනේ අවසානයේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද?
පළමු දිනේදී කාණුවෙන් කපනු ලබන කොටස 15න් 7යි. පළමු දිනේදී කාණුවෙන් කපනු ලබන කොටස 15න් 7යි. පළමු දිනේ කැපීමෙන් පසු ඉතිරි වෙන කොටස 15න් 8යි. එක අඩු කිරීම 15න් 7 15න් 8යි. පළමු ප්‍රශ්නය පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගෙන් කොප්පන භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? පිළිතුර 15න් 8යි. දෙවන දිනේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් කපනු ලැබුවේද? ඔබ දන්නවා කාණුවක මුළු දිගෙන් 15න් 7 ප්‍රමාණයක් පළමු දිනේ කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. ඉතිරියෙන් 4න් එකක්. ඉතිරියෙන් සාධාරණ අවස්ථාවලදී ඉතිරි 15න් 8 ගුණ කළ යුතුයි 4න් එකෙන්. දෙවන දිනේදී කපන ලද කොටස ලබා ගැනීම සඳහා 15න් 8 ගුණ කරනවා 4න් එකෙන්. සුළු කිරීමේදී 4 2යි 8 2යි දෙවරක් 1 2යි 15න් 2යි. දැන් අපිට ලැබෙනවා පළමු දිනේදී කපන ලද කොටස 15න් 7යි. දෙවන දිනේදී කපන ලද කොටස 15න් 2යි. තුන්වෙනි ප්‍රශ්නය කාණුවේ මුළු දිගෙන් තවත් මීටර 600ක දිගක් මුළු දින දෙක අවසාන වෙන විට කැපීමට ඉතිරි වී තිබුණේ කාණුවේ මුළු දිග සොයන්න. දැන් ඔබ දන්නවා පළමු දිනේදී කපන ලද 15න් 7 සහ දෙවන දිනේදී කපන ලද 15න් 2 එකතු කිරීමෙන් මුල් දින දෙකේදී කපන ලද මුළු කොටස ලබා ගත හැකි. පළමු දිනේ සහ දෙවන දිනේදී කපන ලද මුළු කොටස ලබා ගැනීම සඳහා පළමු දිනේ කපන ලද 15න් 7ට මම එකතු කරනවා දෙවන දිනේදී කපන ලද 15න් 2 හරය සමානයි 15න් 7 එකතු කිරීම 2 9යි. මුල් දින දෙකේදී කපන ලද මුළු කොටස 15න් 9යි. මුල් දින දෙකේදී කැපීමෙන් අනතුරුව ඉතිරි වෙන කොටස අපට ලැබෙනවා 15න් 9 නම් 15න් 6යි. මුල් දින දෙකේදී කැපීමෙන් පසු ඉතිරි වෙන කොටස 15න් 6යි. මුල් දින දෙකේදී කැපීමෙන් අනතුරු ඉතිරි වෙන කොටස 15න් 6යි. එම 15න් 6 සමානයි මීටර 600යි. 15න් 6 සමානයි මීටර 600යි. 15න් 6ක් මීටර 600යි නම් 15න් එකක් සමාන 600 බෙදීම 6යි මීටර 100යි. කාණුවේ මුළු දිග 15න් 15 ඒ කියන්නේ අපි මීටර 100 ගුණ කරනවා 15න් මීටර 1500යි. මීටර 1500යි. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු කාණුවේ මුළු දිග මීටර 1500යි. අවසාන කොටස කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. යයි අස්තමේන්තු කර ඇත. එම දින දෙකේදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද? දැන් ඔබ දන්නවා අප සාකච්ඡා කරමින් සිටින්නේ භාග සහ භාගාශ්‍රිත ගැටලු සම්බන්ධව. අවසාන ප්‍රශ්නයේ මිනිස් දින සම්බන්ධව ප්‍රශ්නයක්. මිනිස් දින වැඩ සහ කාලය ඒකකයේ තුලදී එවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමට සූදානම්. භාග සහ භාගාශ්‍රිත ගැටලු සම්බන්ධව සාකච්ඡා කරන ලද අද දින සාකච්ඡා කරන ලද භාග සම්බන්ධ ගැටලු විසඳීම සම්බන්ධයෙන් ඔබට 10 11 ශ්‍රේණි සිසුන් සඳහා පළමු දෙවන තෙවන වාර පරීක්ෂණවලදී අපොත් සාමාන්‍ය පෙළ 2021 ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 10ක ප්‍රශ්නයක් එක පත්‍රයේ B කොටසෙන් ඔබට ලැබෙනවා. ඔබට සාකච්ඡා කරන ලද මෙම භාග සහ භාගාශ්‍රිත ගැටලු සම්බන්ධව කිසියම් ප්‍රශ්නයක් පවතින්නේ නම් වීඩියෝ එක යටින් සඳහන් කිරීම හැකියාව පවතිනවා. ඔබට සුබ දවසක්.